සද්ධර්ම සාගරය අමා සදහම් සයුරේ සිහිල්දියෙන් සුවපත් වන්නට තෙරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන් පින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී සුව දිගාසිරි වේවා. අද දවසේ අපි මේ සූදානම් වන්නේ සද්ධර්ම සාගර සදහම් කතිකාවත ආරම්භ කරන්නට. ඒ සඳහා අපගේ ගෞරවනීය ආරාධනාවෙන් මෙම සදහම් මණ්ඩපයට වැඩමවා වැඩ සිටින බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශ්වර ත්‍රිපිටකාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමීන් වහන්සේ ඊ타ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අපි හැමදෙනා වෙනුවෙන්ම පිළිගනු ලබනවා. අද දවසේ මේ සදහම් කතිකාවත සඳහා දායකත්වයේ දරනු ලබන්නේ තලවතුගොඩ පදිංචි දිලීප මහත්මයා, පූර්ණිමාද සිල්වා මහත්මිය යන දෙපළ විසින් සහ ඥාති හිතයිශී සියලු දෙනාම එකතු වෙලා මේ උතුම් සදහම් කතිකාවත සඳහා අද දවසේ දායකත්වයේ දරනු ලබනවා. පූජනීය ස්වාමීන් වහන්සේට සදහම් කතිකාවත ආරම්භ කරන්නට ඊ타ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කොට සිටිනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ සතු අනන්ත බුදුගුණ බලයෙන් සෑම දෙනාම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, විසස් සතවර්ෂාධික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් ලබත්වා කියලා පළමුවෙන්ම ආශිංසනය කරනවා. මේ වැඩසටහන මෙහෙයවන පූජනීය විචිත්‍ර ධර්ම කතික දෙල්වල සරණසිරි ස්වාමින් වහන්සේගෙන් අවසරයි. වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, සද්ධර්ම සාගරය කියන්නේ කුමක්ද කියලා අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ධම්මපදය විස්තර කරමින් ග්‍රන්ථ රාශියක් මේ ලංකාදීපයේ ලියලා තියෙනවා ධම්මපදය විස්තර කරන්න. ඒ අතර ඊටාම පැරණි ග්‍රන්ථයක් තමයි දම්පියා අටුවා ගැටපදය කියලා. ඒක ගොඩාක්ම පැරණි එකක්. ඒක ඒ වගේම රජ කාලයට අයිති තවත් ග්‍රන්ථයක් තියෙනවා සද්ධර්ම රත්නාවලිය කියලා. පැරණි පොතක්. ඒකත් බොහොම ලොකු පොතක්. සාමාන්‍යයෙන් ගොඩක් ලොකු අඟල් 6-7ක් විතර උස ප්‍රමාණයක් තියෙන ලොකු පොතක් ඒ සද්ධර්ම රත්නාවලිය කියලා කියන්නේ. ඒ වගේම ධම්මපදයට ලියවෙච්ච තවත් නොයෙක් පොත්පත් තියෙනවා. ඒ පොත්පත් අතර විශිෂ්ටම ග්‍රන්ථය තමයි සද්ධර්ම රත්නාවලිය. මේ සද්ධර්ම රත්නාවලිය පිටු 3000කින් පමණ යුක්තයි. මුද්‍රිත පිටු 3000ක් පමණ යුක්ත පොතක්. ත්‍රිපිටකය අටුවා ඇරුණහම ලංකාවේ ලියලා තියෙන විශාලම බණ පොත. සිංහලෙන් නම් මීට වඩා විශාල බණ පොතක් ධර්මයේ පිළිබඳ සඳහන් වෙන තව කිසිම ග්‍රන්ථයක් නැහැ. ඉතින් මේ ග්‍රන්ථය ලියලා තියෙන්නේ අම්බලන්ගොඩ ධම්මකුසල කියන නායක මාහිමිපාණන් වහන්සේ, ත්‍රිපිටකයේ පරතරට වැඩම කළ උතුමන් වහන්සේ කෙනෙක්. ගොඩාක් ඉස්සරම නෙවෙයි. ඉතින් උන්වහන්සේ කරන ලද සුවිශේෂී ග්‍රන්ථයක් සද්ධර්ම සාගරය. අද මේ වැඩසටහනේ දායකත්වය දරන්නේ තලවතුගොඩ පදිංචි දිලීප මහත්මයා,
පූර්ණිමාද සිල්වා එම මහත්මිය ඊ타ම සද්ධාවෙන් ගෞරවයෙන් යුතුව විශේෂයෙන් මේ පින්කමෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ අද මේ අවස්ථාවට පැමිණිලා සිටින මද වශයෙන් රෝගාතුරව තරමක් රෝගාතුරව සිටින මේ ආදරණීය පියාණන් වහන්සේට ආශිර්වාද කරන්න. ඉතින් ඒ පියාණන් වහන්සේට මේ මහා පින් බලෙන් තෙරුවන් ගුණ බලෙන් දෙවියන්ගේ ආශිර්වාද බලයෙන් පියතුමා නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා දීර්ඝායු සම්පත් ලබත්වා කියලා අපි මෙසිතින් හදවතින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ ප්‍රාර්ථනාවෙන් යුතුව අපි අද දහම් කතිකාවත ආරම්භ කරමු. අද අපිට නියමිතව තියෙන්නේ මං ඉස්සෙල්ලම කිව්වා මේ ග්‍රන්ථය පිටු 3000ක් විතර තියෙනවා කියලා. දැන් වෙනකොට ඒ ග්‍රන්ථය පරිහරණයට පහසු වෙන්න පොඩි පොඩි කොටස් වලට මුද්‍රණය කරලා තියෙන කොටස් ගානකට. ඉතින් ඒකේ අද අපිට නියමිතව තියෙන්නේ අප්පමාද වර්ගයේ ගාථා ටික. ඒ පළවෙනි ගාථාව තමයි අද අපි මාතෘකා කරගන්නේ අප්පමාද වර්ගය. ධම්මපදයේ තිබෙන දෙවනි වර්ගය තමයි අප්පමාද වර්ගය. අප්පමාද වර්ගයේ තියෙනවා ගාථා 11ක් තියෙනවා. මේ අප්පමාද වර්ගයෙන් උගන්වන්නේ අප්‍රමාදී වීම පිළිබඳව. අප්‍රමාද වර්ගයේ විශේෂිත වර්ගයක් කියලා කියන්න පුළුවන්. ඔය බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ සිටින කාලේ දවසක් ආනන්ද ස්වාමින් වහන්සේ ගහක් මුල වාඩි වෙලා අප්පමාද වර්ගය කටපාඩමින් සජ්ජායනා කරලා තිබෙනවා. ත්‍රිපිටකයේ සඳහන් වෙන එක දේශනාවක එන්නේ. ඉතින් එහෙම සජ්ජායනා කරමින් ඉන්න අතරතුර මේ ජේතවන භූමියට ඇතුල් වෙනවා පෙරේත පවුලක්, ප්‍රේතයෝ. එක ප්‍රේතියක් තමයි පුනබ්බසු මාතා කියන ප්‍රේතිය. ඒ ප්‍රේතියගේ පුතා පුනබ්බසු කියලා හඳුන්වනවා. උත්තරා කියලා දියණියකුත් ඉන්නවා ඒ ප්‍රේතියට. මේ උත්තරා දියණිය නම් හරහට වඩාගෙන යන්නේ කියලා අර වඩාගෙන යන තරම් පොඩි එක්කෙනෙක් කියලා ඒ සූත්‍රයේම සඳහන් වෙලා තියෙනවා. මේ පුනබ්බසු කියන සූත්‍රය සංයුත්ත නිකායේ යක්ක සංයුත්තේක සඳහන් වෙලා තියෙන්නේ. අර ආනන්ද ස්වාමින් වහන්සේ අප්පමාද වර්ගය ගායනා කරනවා, සජ්ජායනා කරනවා. අර පුනබ්බසු මාතා කියන පෙරේතිය කියනවා පුනබ්බසු පුතාට පුනබ්බසු නිහඬ වෙන්න. ආර්යයන් වහන්සේ ධම්මපදය දේශනා කරනසේක. මේ වගේ ධර්මයක් සංසාරේ අහන්න නොලැබිච්ච නිසාමයි අපි මේ ප්‍රේතයෝ බවට පත් උනේ. දැන්වත් පුතේ මේ ධර්මය අහන්න ඉඩ දෙන්න මට කියලා කිව්වා මේ ප්‍රේතිය. ඊට පස්සේ පුනබ්බසු කියන පුතා කියනවා මෑණියනි මම නිහඬ වුණා. උත්තරා නැගණියත් දැන් අඬන්නේ නැහැ. එයත් අඬන එක නවත්තලා මෑණියෝ මේ දහම් පද අසත්වා මේ දහම් පද නිසා තමයි මෑණියනි සසරින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ කියලා ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ පුනබ්බසු මාතා කියන මේ പ്രേත මෞතුමිය බොහෝම සතුටටපත් වුණා. සතුටටපත් වෙලා කියන මගේ පුතා ඊටාම බුද්ධිමත් දරුවෙක් කියලා.
කොහොම හරි මේ പ്രേතයෝ මේ ධම්මපද ගාථා ටික අහගෙන ඉඳලා පුනබ්බසු මාතාව සෝතාපට්ටි ඵලයටපත් වුණා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ප්‍රේතියක් කොහොමද මාර්ගඵල ලබා ගත්තේ කියලා, සතර අපායනේ කියලා. මම ඒක ගැන පස්සේ කියන්නම්. ඒ වගේම පුනබ්බසු කියන പ്രേත පුතා එයත් සෝහන් ඵලයටපත් වුණා. උත්තරාව සෝතාපට්ටි ඵලයටපත් උනේ නැහැ. පුංචි දරුවෙක් නිසා. එයාට වයස මෝරලා තිබුණේ නැති නිසා. නමුත් එයාට සෝතාපට්ටි ඵලයටපත් වෙන්න තරම් වාසනාව තිබුණා. ඔය പ്രേතයන් අතර ඉන්නවා කොටස් ගොඩක්. එක කොටසක් තමයි විමාන പ്രേතයෝ කියන කොටස. ඒ විමාන പ്രേතයෝ කියන කොටස දෙවිවරු වගේ විමානවල උපත ලබන්නේ. එයාලට දිව්‍ය විමාන තියෙනවා. ඒ වගේ මෙයාලට ඇඳුම් පැළඳුම් අවශ්‍ය වුණාම දිව්‍ය සලුපිලි පහළ වෙනවා. ආහාර පාන අවශ්‍ය වුණාම දිව්‍ය භෝජන පහළ වෙනවා. එයාලට උයන් මල් වතු ඒවත් පහළ වෙලා තියෙනවා. ඒ වුණාට ඒ പ്രേතයෝ සැප විඳින්නේ මාසෙකට දවස් 15යි. ඒ 15 තමයි අර හඳ මෝරණ කාලේ කියන 15. ඒ කියන්නේ මාසේ පොය දවසේ ඉඳන් 15ක පොය දවස වෙනකන් හඳ මෝරන්නේ. හඳ මෝරණ කාලේ විතරයි සැප විඳින්නේ. ඊළඟට 15ක පොය දවස් ඉවර වුණාට පස්සේ හඳ පිරිහෙන කාලේ කියලානේ කියන ටික හඳ අඩු වෙලා ගිහිල්ලා 15ක පොයට හඳ නැති වෙලාම යනවා. පෙනෙන්නෙම නැති වෙලා යනවා. ඉතින් අන්නේ කාලෙට මේ പ്രേතයන් බොහෝ දුක් විඳිනවා. එයාලා දුක් විඳින්නේ പ്രേතයන් විදිහටමයි. එතකොට අර දිව්‍යමය ආහාර පාන පහළ වෙන එක නවතිනවා. ඇඳුම් පැළඳුම් ටික වැරහැලි වෙලා යනවා. දිව්‍ය විමානේ පරිහරණය කරන්න බැරි වෙනවා. ඊට පස්සේ යාලා ඒ දවස් 15 ජීවත් වෙන්නේ කෙල, සෙම, සොටු, ලේ, සැරව, මල, මුත්‍ර, කුණු වෙන ආහාර ඔය වගේ දේවල් හොයාගෙන අනුභව කරලා. ඉතින් මේ പ്രേත මව්තුමියත් මේ පුතත් මේ දියණියත් ජේතවනයේට ගොඩාක් පිරිසෙන නිසා කෙලසෙම සොටු ටිකක්වත් වැටිලා තියෙයිද බලන්න තමයි ජේතවන භූමියට ආවේ. දුව අඬන්නෙත් නිකන් නෙවෙයි, බඩගිනි ඉන්න බෑ කණ්ඩ ඕනි කියලා. පුතා අඬන්නෙත් තම්මේ බඩගිනි දරා ගන්න බෑ කියලා. ඒ අතරතුර තමයි ආනන්ද ස්වාමින් වහන්සේගේ ධම්මපදය අහන්නට ලැබෙන්නේ. සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. ඉතින් ඔය කියපු විමාන പ്രേතයෝ සමහර අය ත්‍රි හේතුක උපත් තියෙන පිරිසක්. මාර්ගඵල ලබන්න ත්‍රි හේතුක උපත් ඕනිනේ. විමාන പ്രേතයෝ ත්‍රි හේතුක උපත් තියෙනවා. අනෙක් කිසිම പ്രേතයෙකුට ත්‍රි හේතුක උපතක් නැහැ. ඒ වුණාට අපායට අයිති പ്രേත කියන කොටස වුණාට එයාට මාර්ගඵල ලබා ගන්න පුළුවන්. ඒක නිසා මේ තිදෙනාම විමාන പ്രേතයෝ නිසයි මාර්ගඵල ලැබුවේ. ආලවක යක්ෂයා කියන්නේ විමාන പ്രേතයෙක්. රුචි ලෝම යක්ෂයා විමාන പ്രേතයෙක්. කර ලෝම කියන යක්ෂයා විමාන പ്രേතයෙක්. තවත් විමාන പ്രേතයන් ගැන සඳහන් වෙනවා. මේ මොහොතේ මගේ හිතට නැගුණේ ඒ කීප දෙනා ගැනයි. ඊළඟට මේ ධම්මපදයේ අප්‍රමාද වර්ගය ගැන කිව්වහම තවත් විශේෂිත දෙයක් සිහිපත් වෙනවා. බලන්න චණ්ඩාශෝක රජතුමා. ලෝකය ඒ කාලේ බෙදලා තිබ්බ මහද්වීප 4කට බෙදලා තිබ්බ ලෝකය. සතර මහා සාගරය කියලා එහෙමනේ හැඳින්වුවේ. මහද්වීප 4කටයි තිබුණේ. ඔය මහද්වීප 4න් දෙකක්ම
අයිති කරගත්ත චණ්ඩාශෝක. ඒ අයිති කරගෙන ඒ වෙනකොට අපි ලක්ෂ ගාණක් මිනිස්සු ඝාතනය කරලා මහා යුද්ධයක් කරලා එයා බොහොම කලකිරීමෙන් හිටියේ මේ වෙච්ච මහා මිනිස් සංහාරය පිළිබඳව. දවසක් එතුමා උඩුමහන් තලයේ ඉඳගෙන අර සිරි යහනේ නැත්තන් නිදන කාමරයේ තියෙන කවුළුවකින් මාවත දෙස බලනවා. බලනකොට දැක්ක පුංචි සාමණේරයන් වහන්සේ කෙනෙක් වඩිනවා පාරේ. බොහොම පුංචි සාමණේරයන් වහන්සේ කෙනෙක්. ඉක්මනින්ම රජතුමා පණිවිඩයක් කැව්වා රජවාසලට වැඩම කරන්න කියන්න කියලා. රජතුමාත් පහලට ආවා. ඇවිල්ලා ඒ ස්වාමින් වහන්සේව කැඳවගෙන ගියා. රාජ සභාවට කැඳවගෙන ගියා. ඉතින් රාජ සභාවේ තමයි රජතුමා මැති ඇමතිවරු රැස් වෙලා වාඩි වෙලා සාකච්ඡා කරන්නේ. රාජ සභාවට කැඳවගෙන ගිහිල්ලා කිව්වා ස්වාමීනි සුදුසු ආසනයක් බලලා වැඩ සිටින්න කියලා. ඉතින් උන්වහන්සේ ආසන දිහා බලලා සිංහාසනයේ ළඟට වැඩියා. වැඩලා හිටන් අත දික් කළා රජතුමාට. මොකටද අත දික් කළේ? උස්සලා වාඩි කරවන්න කියලා. සිංහාසනෙන් වාඩි වෙන්න බෑ. උන්වහන්සේට අවුරුදු 7යි. උස්සලා වාඩි කරවන්න අතින් අල්ලලා වාඩි කරවන්න කියලා උදව් කරන්න කියලා. ඉතින් රජතුමා අතින් අල්ලලා වාඩි කෙරෙව්වා අමාරුවෙන්. උස නෑ උන්වහන්සේ. රජතුමා ඇහුවා ස්වාමීනි මොකද සිංහාසනෙන් වාඩි වුනේ? මහ රජතුමනි ඔබතුමාට මතක නැද්ද කියපු දේ? සුදුසු ආසනයක වාඩි වෙන්න කියලානේ කිව්වේ. මෙතනින් සිංහාසනයේ සුදුසු මට. මොකද මම භික්ෂුවක්. සිල්වත් කෙනෙක්, ගුණවත් කෙනෙක්. ඔබතුමා රජ කෙනෙක් වුණාට මට වඩා ගුණයෙන් අඩුයිනේ. එනම් පොඩි ආසනයක ඕනි වාඩි වෙන්න. බලන්න රජතුමා පුංචි මිටි ආසනයක් කරගෙන වාඩි වුණා. බණ්ඩ එච්චර අධාර්මික රජ කෙනෙක් තාම තෙරුවන් සරණ ගිහිල්ලත් නැහැ. බලන්න ඒ වුණාට ශාසනයට තියෙන ගෞරවය ඇත්තටම අපේ සමහර ඇත්තන්ට එහෙම නැහෙනේ. එයාලා බලන්නේ හාමුදුරුවොත් එක්ක හරියට කවිච්චයක වාඩි වෙන්නනේ නැත්තම් සෝපාවක වාඩි වෙන්නනේ. මෙලොව සම්පත් ලැබුණත් පරලොව ඊටාම නිඳිත වෙනවා. ඒ අසත්පුරුෂයන්ට. ඒක හොඳට තේරුම් ගන්න ඕනි කාරණාවක්. මොකද මේ භික්ෂුව කියන්නේ සංඝ රත්නය දෙවනි වෙන්නේ බුද්ධ රත්නයටයි ධර්ම රත්නයටයි විතරයි. ඒ ගෞරවය රැක ගන්නට අවශ්‍ය වෙනවා. ඉතින් ඊට පස්සේ කිව්වා ස්වාමීනි ධර්ම දේශනා කරන්න එහෙනම් කියලා. ඉතින් මේ නිග්‍රෝධ කියන මේ සාමණේර ස්වාමින් වහන්සේ 7 හැවිරිදි අවුරුදු 7යි වයස. හැබැයි රහතන් වහන්සේ නමක්. ධර්ම දේශනා කරන්න කිව්වහම ධම්මපදයේ තියෙන අප්පමාද වර්ගයේ ගාථා 11 එකක් ගානේ දේශනා කළා. දේශනා කරමින් හැම ගාථාවකම තේරුම පැහැදිලි කරලා දුන්නා ලස්සනට. ධර්මාශෝක රජතුමා ඒ දේශනාව අහලා තමයි තීරණය කළේ මම අධාර්මික වැඩ කටයුතු ඔක්කොම නවත්තන්න ඕනේ. පාප කර්ම සියල්ල නවත්තන්නට ඕනේ. චණ්ඩාශෝක වෙච්ච මම ධර්මාශෝක වෙන්න ඕනි අදින් පස්සේ කියලා තීරණය කළේ අප්පමාද වර්ගය අහලා. බලන්න මේ අප්පමාද වර්ගය තමයි තුන්වෙනි ධර්ම සංගායනාවට මන්පෙත් විවර කළේ. මේ අප්පමාද වර්ගය තමයි බෞද්ධ රටවල් 9කට බුදුදහම ලැබෙන්නට අත්තිවාරම සැලසුනේ අප්පමාද වර්ගය නිසා. අපිට බෞද්ධයෝ වෙන්න ලැබුණෙත් මේ අප්පමාද වර්ගය නිසා. ඒක නිසා විශේෂිත එකක් මේ අප්පමාද වර්ගය කියලා කියන්නේ. ඉතින් තවත් ඒ පිළිබඳ අපිට පසුව දැනගන්නට පුළුවනි. දැන් බලමු අපි අප්පමාද වර්ගයේ පළවෙනි ගාථාව අපි කවුරුත්ම දන්නවා. කාටත් කටපාඩම්. අප්පමාදෝ
අමත පදං ඊළඟට පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා න මීයන්ති යේ පමත්තා යතා මතා. ඒ තමයි පළවෙනි ගාථාව. ඒක සරල තේරුම කවුරුත් දන්නවා. අප්පමාදෝ අමත පදං. අප්‍රමාදය නිවනට මාවතයි. පමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාදය මරණයට මාවතයි. අප්පමත්තා නමීයන්ති. අප්පමත්තා නමීයන්ති කියන්නේ අප්‍රමාදී වූවෝ නොමැරෙති. අප්‍රමාදී වූ අය නොමැරෙති. යේ පමත්තා යථා මතා. ප්‍රමාදී වූ අය ජීවත්වුවත් මලවුන් වැනිය. මේ තමයි ඊටාම සරල සංක්ෂිප්ත තේරුම මේ ගාථාවේ සඳහන් වෙන. ඉතින් මේ ගාථාවේ තියෙන පළවෙනියටම හම්බ වෙන වැදගත්ම වචනය තමයි අප්පමාදෝ කියන වචනය. දැන් අපි බලමු මේ වචනේ තේරුම මොකක්ද කියලා. අප්පමාදය කියලා කියන්නේ ප්‍රමාදයට විරුද්ධ වූ වචනයට. ප්‍රමාදය කියලා වචනයක් තියෙනවනේ. ඒ ප්‍රමාදය කියන වචනයට විරුද්ධ වූ වචනයට තමයි අප්‍රමාදය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් සිංහලෙන් නම් ප්‍රමාද වීම කියන්නේ යම් කිසි වැඩක් බොහොම හිමින් සැරේ කරනවා. සැලකිල්ලක් නැතුව කරනවා. උවමනාවක් නැතුව කරනවා. අර අතගාමින් ඉන්නවා කියලා කියන්නේ. අන්න ඒ වගේ එක තමයි, ඒකට තමයි අපි මේ ප්‍රමාද කියලා කියන්නේ සිංහල භාෂාවෙන්. පාලියනුත් ප්‍රමාද කියලා එකට කියනවා. නමුත් මෙතෙන්දී ප්‍රමාදය කියන්නේ එයට නෙමෙයි. මේ ශාසනය තුල මේ ගාථාවට අදාළව ප්‍රමාදය කියලා කිව්වොත් එහෙම ප්‍රමාදය කියන්නේ ඇත්තටම අකුසල් කිරීමට, කයින් අකුසල් කිරීමට, වචනයෙන් අකුසල් කිරීමට, මනසින් අකුසල් කිරීමට. තවත් කිව්වොත් ප්‍රමාදය කියලා කියන්නේ සිහියෙන් තොරව වාසය කිරීමට. ඒ කියන්නේ අපිත් අපේ ජීවිතේ වැඩිපුරම කල් ගත කරන්නේ කොහොමද? ප්‍රමාදයෙන් යුතුව. දවසෙන් 99.9%ක්ම ගෙවන්නේ. අපි හැම කෙනෙක්ම ප්‍රමාදයෙන් යුතුව. ප්‍රමාදයෙන් යුතුව කියන්නේ මොකද්ද? බලන්න හොඳට කල්පනා කරලා බුදු ගුණ වැඩිවීමක් කරනවද? නෑ. එහෙම නැත්නම් මෛත්‍රී භාවනා කරනවද විවේක වේලාවක? ඒත් නැහැ. තමන් ඉගෙනගෙන තියෙන ධර්මයක් මෙනෙහි කරනවද? ඒත් නැහැ. එහෙනම් ඉතින් භාවනාවක් තුල සිතත් නැත්තම්, ධර්මයක් මෙනෙහි කිරීමකුත් නැත්තම් හිත තුල තියෙන්නේ මොනවද? දවසෙම තියෙන්නේ කෙලෙස් හිත තුල. දවසෙම හිත තුල කෙලෙස් තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රමාදීව තමයි දවසම කල්ගත කරන්නේ. අන්නේ ප්‍රමාදය කියන වචනයට ප්‍රතිවිරුද්ධ වූ වචනයට තමයි ශාසනය තුල කියන්නේ අප්‍රමාදය. අප්‍රමාදය කියන එක සිංහලයේ තියෙනවනේ. ඒකෙන් අපි අදහස් කරන්නේ ඉක්මනින් යමක් කරනවා. පරක්කු කරන්නේ නැතුව වැඩේ ඉවර කරනවා. අතගගා ඉන්න නැතුව වැඩේ කරනවා. ඒ වගේ අදහසක්නේ. නමුත් මේකෙදී අප්‍රමාදය කියලා කියන්නේ ඉක්මනින් ක්‍රියාශීලීව කඩිසරව කියන අර්ථය නෙමෙයි අප්‍රමාදය කියලා හඳුන්වන්නේ. අප්‍රමාදය කියලා කියන්නේ ඇත්තටම ඊටාම කෙටියෙන් කිව්වොත් එහෙම සිහියෙන්
තොර නොවීම. බලන්න අප්‍රමාදය කියන්නේ සිහියෙන් තොර නොවීම. ඒකට පාලියෙන් කියනවා සති අවිප්පවාසෝ කියලා. සති අවිප්පවාසෝ කියන්නේ සිහිය අත් නොහැර වාසය කරයි. සිහියත් නොහැර වාසය කරනවා. ඒකට තමයි බුද්ධ ශාසනය තුල අප්‍රමාදය කියන්නේ සිහිය අත් නොහැර සිහියෙන් වෙන් නොවි වාසය කරන එකට. තවත් විදිහකින් කිව්වොත් එහෙම සිහියෙන් යුතුව කරන යම් කායික ක්‍රියාවක් තියෙනවා නම් ඒක අප්‍රමාදයටයි. සිහියෙන් යුතුව කරන යම් වාචසික ක්‍රියාවක්, ඒ කියන්නේ කතා කිරීමක් තියෙනවා නම් සිහියෙන් යුතුව ඒක අප්‍රමාදයටයි. සිහියෙන් යුතුව යම් මානසික ක්‍රියාවක් කියන්නේ හිතීමක්, කල්පනා කිරීමක්, නැවත නැවත හිතීමක් තියනවද? ඒක අයිති වෙනවා අප්‍රමාදයට. එහෙනම් අප්‍රමාදය කියන්නේම සිහියෙන් යුතුව වාසය කිරීම. ඒ වගේම සිහියෙන් යුතුව කයින් ක්‍රියා කිරීම, වචනයෙන් කතා කිරීම, සිතින් සිතීම. මේ තමයි අප්‍රමාදය කියලා තථාගතයන් වහන්සේ වදාලා. බාන උන්වහන්සේ කොච්චර උපදෙස් දුන්නද කියලා අප්‍රමාදී කරන්න අපිව. දැන් කයින් ගත්තහම ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර මේවෙන් වළකින්න කියලා උපදෙස් දුන්නා. ඒ කියන්නේ ඒවෙන් වළකින්න සිහිය ඕනිනේ කෙනෙකුට යම් පමණකට. ඒ තමයි සති අප්‍රමාදී වීමට දීපු උපදේශයක් ඒක. ද වචනයෙන් උන්වහන්සේ දේශනා කළා බොරු කියන්න එපා, කේලම් කියන්න එපා, පරුස වචන කියන්න එපා, හිස් වචන කියන්න එපා. අපි ජීවිතේ වැඩිපුරම කතා කරන්නේ හිස් වචනනේ. හිස් වචන කිව්වේ මොනවටද? දෙතිස් කතානේ. අපේ ජීවිතේ වැඩිපුරම ගත වෙන්නේ ඔබත් මමත් පත්තරයක් බැලුවත්, ඔබත් මමත් ටීවී එකක් බැලුවත්, එහෙම නැත්නම් අන්තර්ජාලයක් පරිහරණය කළත්, යාළුවෙක් එක්ක කතා කළත්, ගමනක් බිමනක් ගියත් 100%ක්ම කල් ගත වෙන්නේ දෙතිස් කතා වලින්. රාජ කතා, රජතුමා ගැන කතා කරනවා. රජතුමා නැතත් ඒ වෙනුවට ඉන්නේ ජනපතිනේ. ජනපති කියන්නේ රජතුමාටමනේ. එයා ගැන කතා කරනවා. ඊළඟට චෝර කතා, හොරු ගැන කතා කරනවා. වන්න කොච්චර අපි කතා කරනවද කියලා දවසට හොරු පිළිබඳව. රාජ කතා, චෝර කතා, මහා අමච්ච. ඊළඟට මහා ඇමතිතුමා ගැන කතා කරනවා. මහා ඇමතිතුමා කිව්වේ කවුද? අගමැති. හිටපු හරි ඉන්න හරි අගමැතිතුමා ගැන අපි කතා කරනවා. රාජ කතා, චෝර, මහා අමච්ච. සේනා. සේනා කියලා කියන්නේ හමුදාවල් පිළිබඳව කතා කරනවා. සේනා. යුද්ධ. ඊළඟට කතා කරන යුද්ධය පිළිබඳව අපි. ඇත්තටම ගත්තොත් ඊළඟට ස්ත්‍රී කතා තියෙනවා, කාන්තාව පිළිබඳ කතා කරනවා. පුරුෂ කතා, පිරිමින් පිළිබඳ කතා කරනවා. කාන්තාව එකතු වුණාම, පිරිමි එකතු වුණාම කාන්තාව ගැන, කාන්තාව එකතු වුණාම පිරිමි ගැන. ඊළඟට නාන තොට පිළිබඳ කතා කරනවා. ඔය වගේ වැඩිම කතා කරන්නේ ඇත්තටම අපේ දෙතිස් කතා. මොකද්ද ප්‍රතිඵලය? ප්‍රතිඵලය තමයි මෙලොවම දෙතිස් කතාවෙන් යමක් බහුලව කතා කරනවා නම් හෝ මෙලොවම සිහි කල්පනාව අඩු වෙනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. වයසට යන්න යන්න සිහි කල්පනාව අඩු වෙනවා. පාඩම් කළාට මතකෙ හිටින්නේ යමක් කියනවා නම් එහෙම අපි හිතමු දේශනයක් කරන්න තියේ කියලා ගුරුවරයෙකුට හරි එක්ක හරි හාමුදුරු කෙනෙකුට හරි කියනවා නම් එහෙම එවෙලට බලලා කියන්න පුළුවන් එච්චරයි. නැත්තම් පොඩි ෂෝට් නෝට් එකක් ගහලා, කෙටි සටහනක් ගහලා බලාගෙන කියන්න පුළුවන් එච්චරයි.
මතකයේ රැඳෙන්නේ. ඇයි? අර සිහිය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ කතා 32කින් කොයික බහුලව පුරුදු කළත් අර මතකයේ රැඳෙන්නේ වටිනා දේවල්. ඒක තමයි ලොකුම පාඩුව, ලොකුම අලාභය. හිස් වචන වලින් වෙන ලොකුම අලාභය තමයි සිහිය අඩුවීම. ඉතින් සිහිය අඩු වෙනවා කියන හරිම දරුණුයිනේ. අන්තිම කාලෙ වෙනකොට බොහෝ දේවල් මතක නැති වෙලා යනවා. කාපු බීපුව පවා මතක වෙන මට්ටමට එනවා කාලයක් යනකොට. අසිහියෙන් මරණයටපත් වුනොත් එහෙම ඒකාන්ත කොට නිරේ උපදිනවනේ. නැත්තම් තිරිසන් ලෝකෙට යනවනේ, പ്രേත ලෝකයට යනවනේ. එහෙට ගියාට පස්සේ අපි අනේ කවුරු ගැන කතා කර කර හිටියත් ඒ ඇත්තන්ට අපිව බේරගන්න, අපේ පරලෝක සුගතියක් කරගන්න පුළුවන්කම තියනවද? බැහැ. එයාලට අපිව සුගති අපායෙන් ගලවා ගන්නවත් පුළුවන් කමක් නැහැ. ඒක අපි හොඳින් අවබෝධ කරගන්න ඕනි ඥානවන්ත පිරිසක් විදිහට. නැත්තම් මේ සිහිය පවත්ව ගන්න, අප්‍රමාදය පවත්ව ගන්න අපිට බැරි වෙලා යනවා. එහෙනම් අප්‍රමාදය කියලා කියන්නේ සිහිය අත් නොහැර වාසය කිරීම, සිහියෙන් යුතුව කරන කායික ක්‍රියා, වාචසික ක්‍රියා, හිතන සිතුවිලි ඒ ඔක්කොම අයිති වෙන්නේ අප්‍රමාදයට කියලා අපි දැන් සඳහන් කරන්නට යෙදුණා. මේ බුද්ධ ශාසනයෙන් බාහිරවත් අප්‍රමාදය ගැන කතා කරලා තියෙනවා අන්‍ය ආගම්වල. ඒ කියන්නේ බුදුදහමෙන් බාහිරවත් අප්‍රමාදය ගැන කතා කරන අන්‍ය ආගම්වල සහ අන්‍ය ආගම් කියවම ආගමක් නොවුනත් සමාජය තුල, විද්‍යාව තුල, දාර්ශනිකයෝ එයත් කතා කරන මේ අප්‍රමාදය කියන වචනය පිළිබඳව. ධර්මයේ කියනවා බොහෝම ලස්සනට ඒ අය අප්‍රමාදය කියලා කතා කරන්නේ කුමක්ද කියලා පාලියෙන් මෙහෙමයි ඒක සඳහන් වෙන්නේ, ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. අපරේපන සති සම්පජඤ්ඤ යෝගේන පවත්තා චත්තාරෝ අරෝපිනෝ කන්දා අප්පමාදෝති වදන්ති. ඒ කියන්නේ මේ සසුනෙන් බාහිර ආචාර්යවරු ගත්තහම මිත්‍යා දෘෂ්ටිකයොම නෙවෙයි, සසුනෙන් බාහිර අය මේ සිහියත් එක්ක යෙදෙන අරූපස්කන්ධ කියන්නේ වේදනා, සංඥා කියන හඳුනා ගැනීම, ඊළඟට සංකාර කියන සිතුවිලි, විඥාන කියන සිත, මෙන්න මේවා තමයිලු ශාසනයෙන් බාහිර අය අප්‍රමාදයේ විදිහට පැහැදිලි කරලා තියෙන්නේ. දැන් ඇත්තටම වීර්ය, යමක් වැඩක් කරන්න අවශ්‍ය ශක්තිය, බලය අපි උනත් අප්‍රමාදය කියලා හිතන්නේ ඒකනේ. ඉක්මනින් වැඩේ කරලා ඉවර කරන්න, අප්‍රමාදී වෙන්න, හොඳට පාඩම් කරන්න, මහන්සි වෙන්න. සිහියෙන් පාඩම් කරන්න කියලා නෙවෙයි අපි කියන්නේ. හොඳට මහන්සි වෙන්න, හොඳට නිදි මරන්න, හොඳට වාඩි වෙලා ඉන්න. අන්න ඒ වගේ අර මානසිකව හටගන්න අනික් භෞතික අනික් දේවල් තමයි, අනික් දේවල් තා හිතුවිලි, ඒ වගේ ඒවා තමයි බාහිර ලෝකේ අප්‍රමාදය කියලා කතා කරන්නේ. කොහොම හරි සිහිය ගැන නෙවෙයි වුන් කතා කරන්නේ. අර ශාසනයෙන් බාහිර අය අප්‍රමාදය කියලා කතා කරන්නේ සිහිය ගැන නෙවෙයි කියලා ධර්මයේම සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ වදාළ විශේෂිත පාඨයක් මේ ග්‍රන්ථයේ උපුටා දක්වලා තියෙන බුද්ධ භාසිත පාඨයක්, සූත්‍ර පාඨයක්. ඒ තමයි මේ ග්‍රන්ථයේ කියන මෙහෙම: ඒක ධම්මෝ බහූපකාරෝ ඛතමෝ ඒක ධම්මෝ අප්පමාදෝ කුසලේසු ධම්මේසු. බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර පාඨයක්. ඒ සූත්‍ර පාඨ තේරුම තමයි එකම ධර්මයක් කියන්නේ එක ගුණ ධර්මයක් කියන එකයි. එක ගුණ ධර්මයක් බොහෝ උපකාර වන්නේය. කුසලේසු ධම්මේසු, කුසල ධර්මයන්ට බොහෝ උපකාර වන්නේය.
කතමෝ ඒක ධම්මෝ ඒකම ගුණධර්මය කුමක්ද? අප්‍රමාදෝ. අප්‍රමාදයයි කියලා. කුසල ධර්ම කියලා කිව්වහම මොනවද කුසල ධර්ම? ප්‍රධාන කුසල ධර්ම ටිකක් තියෙනවා. එකක් තමයි සීලය ආරක්ෂා කිරීම. ඊළඟ කුසල ධර්මය තමයි ඇස කන නාසය දිව ශරීරය මනස සංවර කර ගැනීම. ඉන්ද්‍රිය සංවර සීල කියන්නේ. ඔය තමයි ප්‍රධානම කුසල ධර්ම ටික. ඊළඟ ප්‍රධානම කුසල ධර්මය තමයි භෝජනයෙහි පමන දන්නා බව. භෝජනයෙහි පමන දන්නා බව කියන්නේ ප්‍රත්‍යවේක්ෂා කළ ආහාර පාන අනුභව කරන එක. නිකම්ම කන්න නැතුව ප්‍රත්‍යවේක්ෂා කළා ආහාර පාන අනුභව කිරීම. භෝජනෙහි පමන දන්නා බව. ඊළඟ කුසල ධර්මය තමයි ජාගරියානු යෝගය. ජාගරියානු යෝගය කියන්නේ නිදි වැරීම. නිදි වැරීම කියන්නේ නිදා ගන්න නැතුව ඉන්න කියන එක නෙමෙයි. ජාගරියානු යෝගයේ දෙකරන්නේ මිනිස්සයා නිදියන්න ඕනේ සහ අවදි වෙලා ඉන්න ඕනි කාලය දක්වලා තියෙනවා. රාත්‍රී ප්‍රථම යාමය අවදියෙන් සිටිය යුතුය. ප්‍රථම යාමය කියන්නේ යාමයක් කියන්නේ පැය 4ක්. පළවෙනි පැය 4. 6 කියලා පටන් ගත්තොත් රාත්‍රියේ පටන් ගන්නෙ 7 8 9 10. නිදියන්න හොඳ නෑ 10 වෙනකන්. අවදියෙන් සිටිය යුතුයි. මධ්‍යම යාමය නිදාගත යුතුය. 10න් පස්සේ හැරලා ඉන්නත් හොඳ නෑ. 10ට නිදා ගන්න ඕනි. මධ්‍යම යාමයේ කිව්වම පැය 4ක් තියෙනවා. 11 12 1 2. එකත් මදි. ඊට පස්සේ පස්චිම යාමය 2 ඉඳන් උදේ 6 දක්වා. ඒනුත් අඩක් නිදාගත යුතුයි. සාමාන්‍ය කෙනෙක් ඒකිනුත් අඩක් නිදා ගන්න ඕනේ. අඩක් නිදාගෙන ඒ කියන්නේ 3 4 වෙනකන් නිදාගෙන ඊට පස්සේ අවදි වෙන්නට ඕනේ. අන්න ඒක අවදි වෙලා අර සිහියෙන් යුතුව ගුණගරුකව කුසල ධර්මයන් යෙදී සිටිනවා. මේකට තමයි කියන්නේ ජාගරියානු යෝගය කියලා. ජාගරියානු යෝග කියන්නේ નિયમિત කාලෙ විතරක් නිදිනවා. වැඩිපුර නිදියන්නේ නැතුව කුසල ධර්මයන් යෙදී වාසය කරන්න පුරුදු කරනවා. ඊටාම වැදගත් එකක්. හැබැයි අර රාත්‍රී 10න් පස්සේ හැරලා ඉන්න එක අපිට හොඳ නෑ. එමෙ හැරලා හිටියොත් එහෙම අපේ ශරීර ස්නායු දුර්වල වෙනවා. මොළයට අදාළ ස්නායු දුර්වල වෙනවා. ඊට පස්සේ හැරලා ඉන්න ගියාම අපිට දියවැඩියාව හැදෙන්න පුළුවන්, කොලෙස්ටරෝල් හැදෙන්න පුළුවන්, ප්‍රෙෂර් හැදෙන්න පුළුවන්, හෘදයාබාධ හැදෙන්න පුළුවන්. ඒ වගේ රෝග පීඩාවලටත් බලපාන බව තමයි වෙද පොත්පත්වල එහෙමත් උගන්වලා තියෙන්නේ. ඉතින් විශේෂ කුසල ධර්මයක් තමයි ජාගරියානු යෝගය. ඊළඟ කුසල ධර්ම 7ක් කියනවා එක දිගට. සද්ධාව, හිරි, පවට ලැජ්ජාව, ඔත්තප්ප, පවට බය, සද්ධා, හිරි, ඔතප්, බහුශ්‍රුත. බහුශ්‍රුත කියන්නේ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳ බොහෝ දන්නා බව. ඒ කියන්නේ ගොඩක් බණ අහලා ගොඩක් ඉගෙනගෙන තියෙන ධර්මය ගැන. සද්ධා, හිරි, ඔතප්, බහුශ්‍රුත. වීර්ය කියන්නේ අකුසල් දුරු කරලා කුසල් උපදවා ගන්න වීර්ය කිරීම. සද්ධා, හිරි, ඔතප්, බහුශ්‍රුත, වීර්ය. ඊළඟ සති කියන්නේ සිහිය, පඤ්ඤා කියන්නේ ප්‍රඥාව. ඒ තමයි සප්ත කුසල ධර්ම. අර මුල් 4 මතකයිනේ සීල සංවරය, ඉන්ද්‍රිය සංවරය, භෝජනයෙහි පමන දන්නා බව, ජාගරියානු යෝගය. ඊළඟට එන්නේ සප්ත ධර්ම. සද්ධා, හිරි, ඔතප්, බහුශ්‍රුත, වීර්ය, සති, පඤ්ඤා. සප්ත ධර්ම. එතනින් එහාටත් යනවා නම් අපි එතනින් එහාට යන්නේ. එතනින් එහාට යනවා නම් ඊළඟට ධ්‍යාන 4යි. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. ඒ ටික ඔක්කොම එකතු වුණාම 15ක්. ඒ ටික ඔක්කොම එකතු වුණාම 15ක් බවට පත් වෙනවානේ. ඒවා තමයි ප්‍රධාන කුසල ධර්ම.
ඊට අතිරේක වේ කුසල ධර්ම වලට උපකාර වෙන තව කුසල ධර්ම තියෙනවා. ඒවා හරියට අරව තමයි ප්‍රධාන ටික. ප්‍රධාන ටික කිව්වේ ඒ තමයි යා යුතු මාර්ගය. ඉතින් මේ සියලු කුසල ධර්මයන්ට බොහෝ උපකාර වෙන එකම එක ධර්මයක් ලෝකේ තියෙනවා. ඒ ධර්මය තමයි අප්‍රමාදය. එහෙනම් මේ ශාසනයේ තියෙන සෑම කුසල ධර්මයකටම බොහෝ උපකාර කරන්නේ අප්‍රමාදය. නැත්තම් සති අවිප්පවාසය. සති අවිප්පවාසය කිව්වේ සිහිය අත් නොහැර වාසය කිරීම. සනස්ස දැන් අපි මෙතෙක් කතා කරපු මේ අප්‍රමාදී වීම එහෙම නැත්නම් සිහිය පිහිටුවා ගැනීම කියන කාරණාවල් වලදී දැන් ආරම්භයක් විදිහට අපේ පින්වතුන්ට කාට හරි ගැටලුවක් ඇති වෙන්න පුළුවන් කොහොමද මම සිහිය පිහිටුවා ගන්න පටන් ගන්නෙ මම මෙතෙක් කාලයක් සිතින් කයින් වචනෙන් දුෂ්චරිතවත්නව නම් ගත කරලා තියෙන්නේ මම කොතනින්ද පටන් ගන්නෙ මේ සුචරිතවත් වෙන්නට එහෙම නැත්නම් සිහිය පිහිටුවා ගන්න ආරම්භ කළ යුත්තේ කොතනින්ද කියන කාරණාව එහෙමයි. ඔව් මං හිතන්නේ හැම කෙනෙකුටම අහන්න ලැබුණා ඒ ස්වාමින් වහන්සේ සඳහන් කළ කාරණාව. දැන් අපි මේ කතා කරන්නේ අප්‍රමාදය කියලා සිහිය පිළිබඳව. ඒ සිහිය පිහිටුවා ගන්න පටන් ගන්නේ කොතනින්ද කියලා ස්වාමින් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ඇත්තටම බුදුදහමේ මෙන්න මෙතනින් සිහිය පිහිටුවන්න පටන් ගන්න ඕනි කියලා අනිවාර්යෙන්ම නියම කරපු තැනක් කියලාත් නැහැ. එහෙම නැති වුණාට හැබැයි ඉස්සෙල්ලාම සාමාන්‍ය අපි සංසාරේ ගොඩාක් ගුණධර්ම එහෙම අප්‍රමාදය හොඳට පුරුදු කරලා තියෙනවනම් බණ ඇසූ මාත්‍රයකින් පවා ධර්මය අවබෝධ කරගන්න වාසනාව එහෙම හිමි වෙනවනේ. එහෙම නැති අපි සාමාන්‍යයෙන් පටන් ගන්න ඕනි ඉස්සෙල්ලම හොඳ සිහියෙන් යුතුව දන් දෙන්න. දන් දෙන්න කිව්වම පන්සලකට දන් දෙන්නත් පුළුවන්. බුද්ධ පූජාව එහෙම කියලා පූජා කරන්න පුළුවන් හොඳ සිහියෙන් බුදු ගුණ මෙනෙහි කරමින් උයනවා, බුදු ගුණ මෙනෙහි කරමින් බෙදනවා, බුදු ගුණ මෙනෙහි කරමින් වැඩම කරවගෙන ගිහිල්ලා තැන්පත් කළා පූජා කරනවා. අන සිහිය පිහිටවන්න පුරුදු කරන දානය තුල. ඒ වගේම කොටස් තමයි මල් පූජාව තුල. පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ අඩු ගානේ මල් ටික අහුරන්නවත් බුදු ගුණ මෙනෙහි කරමින් කතා කර කර ඉන්නේ නැතුව බුදු ගුණ හිතා මල් ටික අහුරන්න. බුදු ගුණ හිතමින් මල් ටික අරගෙන යන්න. බුදු ගුණ මෙනෙහි කළා මල් ටික තැම්පත් කරන්න. අන සති අවිප්පවාස වෙන්න. සිහිය අත් නොහැර මල් පූජාවේ යෙදෙන්න. ඊළඟට පහනක් සුද්ධ කරන විට පහනට තෙල් දාන විට පහන් තිරය යොදන විට පහන් පත්තු කරන විට සිහියෙන් ඒ කටයුත්ත කරන්න. ඒවා තමයි මුලින්ම ඇත්තටම පුරුදු වෙන්න ඕනේ. ඊළඟට පුරුදු වෙන්න ඕනි පන්සිල් වලට අදාළ ඒවා සිහියෙන් රකින්න. දැන් බලන්න මදුරුවෙක් ඇහුවා සිහියෙන් මදුරුවා වෙලවලා දානවා ගහන්න නැතුව. අසිහියෙන් හිටියොත් නේ ගහන්නේ. එලවලා දානවා. අත සොලවනවා, ඇඳුම සොලවනවා. අපි හිතමු සමහරට වතුරකට කූඹියක් වැල්ලා අරග දානවා හොඳ සිහියෙන්. මේක විශාල කුසල ධර්මයක්, මහා පිංකමක් මේ කියලා. අපි හිතමු කොමඩ් එකේ වෝටර් සීල් එක තියෙනවා. කූඹි වැටිලා. අර টয়ලට් එකේ බ්‍රෂ් එක දැම්මහම ඔක්කොම කූඹි ටික ගන්න පුළුවන් ඒක උඩට අරගෙන පැත්තකට දානවා. කොච්චර ලොකු පිංකමක්ද කියලා කල්පනා කරලා බලන්න. අන්න ඒ වෙයි තමයි සිහිය පිහිටවන්න ඕන. සීලය තුල සිහිය පිහිටවනවා. එතනින් එහාට යනකොට දවසකට පුංචි වෙලාවක් හරි බුදු ගුණ මෙනෙහි කරන්න පුරුදු කරනවා. නැත්නම් මෛත්‍රී වඩන්න පුරුදු කරනවා. වෙන භාවනාවක් කරන්න පුරුදු කරනවා. අපි වැඩියෙන් ඉන්නේ අසිහියෙන්නේ. දැන් අපි බලන්න ටීවී එක බලමින් ඉන්නවා. ෆෝන් එකෙන් කතා කර කර ඉන්නවා. අන්තර්ජාලයක් අවධානය යොමු කරනවා. එක්කෝ දේවල් තියෙන ඒවා තුල ඉන්නවා. අසිහියෙන් ඉන්නේ. අඩු ගානේ දවසකට පැය භාගයක් සිහියෙන් ඉන්න උත්සාහ කරන්න ඔය ඔක්කොම අතහැර දාලා තමන්ගේ කාමරයකට වෙලා හුදකලාව පැය භාගයක් අඩු ගානේ දවසට
හොඳට සිහියෙන් ඉන්න පුරුදු කරන්න තමන්ගේ හිත දිහා බලාගෙන හොඳ සිහියෙන් ඉන්න අකුසල ධර්ම හිතට එන්න දෙන්නේ නැතුව සිහියෙන් ඉන්නවා කියන්නේ මුකුත් නෙමෙයි. අකුසල ධර්ම හිතට එන්න දෙන්නේ නැතුව තමන්ගේ හිත හොඳට ආරක්ෂා කරගන්නවා. ඒකට උත්සාහ කරන්න ඕනි. දවසට විනාඩි 10කින් පටන් ගන්න. ඊට පස්සේ දවස් විනාඩි 15ක් සිහියෙන් ඉන්න උත්සාහ කරන්න එක දිගට. විනාඩි 20ක් අඩුම ගානේ කලක් යනකොට පැයක් සිහියෙන් ඉන්න පුරුදු කරන්න දවසට. ඒ පැය විතරයි මෙලොවටත් තියෙන්නේ, පරලොවටත් තියෙන්නේ, සසරටත් තියෙන්නේ. අනික් කාලෙම ඇත්තටම වැඩක් නෑ. ඒක හොඳින් මතකයේ තබාගත යුතුයි. ඊළඟ සතියේදී තමයි සිහිය පිළිබඳව තව බොහෝ දේවල් අප්‍රමාදයේ පිළිබඳ කිව යුතු බැවින් ඒ අපි ලබන සතියට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ. අද දවසේත් අපේ පූජනීය දොළොස්වල උදිතදීර ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් මේ සිදු කරන්නට යෙදුනේ සද්ධර්ම සාගර ධම්මපද සදහම් කතිකාවත. විශේෂයෙන් අපමාදය පිළිබඳව සිහිය පිහිටුවා ගැනීම පිළිබඳවයි අපි අද දවසේ සාකච්ඡා කරන්නට යෙදුනේ. මේ උතුම් සදහම් කතිකාවත අද දවසේ කතිකාවත සඳහා අද දවසේ දායකත්වයේ දරන්නට යෙදුනේ තලවතුගොඩ පදිංචි දිලීප මහත්මයා, පූර්ණිමාද සිල්වා එම මහත්මිය ඇතුළු පින්වත් සියලු දෙනා විසින් අද දවසේ මේ සිදු කරගන්නට යෙදුන උතුම් ධර්ම දානමය කුසලය අනුමෝදනාවන් සිදු කරන්නට පූජනීය ස්වාමීන් වහන්සේට ඊටාම ගෞරවයෙන් මෙත් සිතින් යුතුව අපි හැමදෙනා වෙනුවෙන්ම අපි ආරාධනා කොට සිටිනවා. ඊටමත් සද්ධාවෙන් ඊටමත් ගෞරවයෙන් යුතුව අද මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්නට යෙදුනේ තලවතුගොඩ පදිංචි දිලීප මහත්මයා, පූර්ණිමාද සිල්වා එම මහත්මිය කියන සත්පුරුෂ පින්වත් පිරිස විසිනුයි. ඉතින් ඒ සදැහැතියන් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයෝ පළමුවෙන්ම විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සක්‍ර දේවේන්ද්‍ර මතු බුදු වෙන මහබෝසතාණන් වහන්සේ ප්‍රධාන සදෙව්ලෝකවාසී සියලු දෙවියන් විසින් අනුමෝදන් වනු ලබත්වා. ඒ වගේම ආර්ය සුමන සමන් දිව්‍ය රාජයාණන් වහන්සේද ශාසන භාරධාරී ශ්‍රීමත් විෂ්ණු දෙවියන්ද මේ පළාත් භාර විභීෂණ දෙවියන්ද කතරගම දෙවියන්ද වන්නිහත්පත්තුවට අධිපති ශ්‍රීමත් අයනායක දිව්‍ය රාජයාණන් වහන්සේද ඒ වගේම අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන්, සරස්වතී මෑණියන්, පත්තිනි මෑණියන්, ගම්බාර දෙවියන්, අපේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවි දේවතාවෝ ඇතුළු සියලුම දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත් යසයිසුරු වර්ධනය වේවා. දෙවියන්ගේ අසීමිත ආශිර්වාදය රැකවරණය ආරක්ෂාව පින්වත් හැම දෙනාගේම ජීවිතවලට ලබා දෙත්වා. දෙවියෝ ලෝකෝත්තර අජරාම රමා නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් තරමක් රෝගාතුරව සිටින ආදරණීය පියාණන් වහන්සේට ආශිර්වාද කරනවා. පියතුමා නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, දිගාසිරි ලබත්වා කියලා අපි මෙසෙත් පවත්වනවා. දෙපාර්ශවයේම සුජීවත්ව සිටින ආදරණීය දෙමව්පියන්ටත් දැනට ලෝකයෙහි වැඩ සිටින්නා වූ සියලුම මහා සංඝරත්නයටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දැනට ලොව පුරා පවතින ඊ타ම දරුණු උණ වසංගතය දුරු වෙලා ගිහිල්ලා මේ ලොවට රටට යහපත සාන්තිය උදා වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේටත් වැඩසටහන මෙහෙවන ගෞරවනීය ස්වාමින් වහන්සේටත් ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂක
අතිගෞරවාස්පද බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් බෞද්ධ කාර්ය මණ්ඩලයටත් කොවිඩ් වසංගතයෙන් රට බේරා ගැනීමට අප වී ක්‍රියා කරන අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සැමටත් දේශපාලන අධිකාරියේ සැමටත් සෞඛ්‍යංශවල සැමටත් අනෙකුත් සියලු කාර්ය මණ්ඩලයන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ බලයෙන් සදහම් ගුණ බලයෙන් මහසඟ ගුණ බලයෙන් දායකත්වයේ දරමින් කටයුතු කළ දිලීප මහත්මයා පූර්ණිමාද සිල්වා මහත්මිය මේ සෑම දෙනා ඇතුළු සියලු දෙනා මේ සෙත් ප්‍රාර්ථනා කරන ඒ ආදරණීය පියතුමා මව්පියන් ඇතුළු සෑම දෙනාම නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා ආයුෂයෙන් වැඩෙත්වා ශරීර වර්ණයෙන් වැඩෙත්වා නිරෝග සැපයෙන් වැඩෙත්වා කායික බලයෙන් වැඩෙත්වා ගුණයෙන් නුවණින් යසයිසුරින් සැප සම්පතින් ධන දහාන්නෙන් වැඩෙත්වා අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂ ඇස්වා කටවහ දෝෂ පුරාණ කර්ම විපාක අනවින කොඩිවිනේ රාෂ්ටක නින්දා පහස චරිත ඝාතන මාරක බාධක සියල්ල හිරුදුටු ගණදුරක් සෙයින් විහත විද්වංසනය වේවා. තබන පියවරක් පාසා ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා කරන ක්‍රියාවක් පාසා ගෙවෙන මොහොතක් පාසා මගේම උතුම් බුද්ධ රත්නය මගේම උතුම් ධර්ම රත්නය මගේම උතුම් මාර්ය මහා සංඝ රත්නය ඔබ හැම දෙනා මනා කොට ආරක්ෂා කරනු ලබත්වා. මේ ජීවිතේ මේ බුද්ධ ශාසනයේ තව තව දන් දෙමින් සිල් රකිමින් සමත විදසුන් භාවනා වඩමින් පින් දෙමින් පින් අනුමෝදන් වෙමින් වතපිළිවෙතෙහි යෙදෙමින් ගුණපිළිවෙත් පුරමින් සම්බුද්ධ ශාසනය රැකගන්නට උරලයදී ක්‍රියා කරමින් බුදුසසුනත් රැකගනිමින් නිවන් මඟ පාරමී පුරා ගන්නට ලැබේවා. මතු උපදින ජීවිතවලදී නරක තිරිසන් ප්‍රේත අසුර කියන සතර අපායෝත්පත්ති දුක්ඛයකට පත් නොවේවා. සුගතිගාමී වාසනාවන්ත සැප බහුල සත්පුරුෂ ජීවිත පෙළක් එක දිගට ලැබේවා. සෑම ජීවිතයකම කල්යාණ මිත්‍ර අසුර වේවා ධර්ම ශ්‍රවණය වේවා යෝනිසෝ මනසිකාරය වේවා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙන්නට ලැබේවා. ඊ타ම ඉක්මන් ජීවිතයක අනන්ත බුදුපසේ බුදු අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක මහ රහතන් වහන්සේලා නිවිසනසේ පැමිණ වදාළ සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අජරාම අමෘත මහා නිර්වාණ ප්‍රතිලාභය පිණිසම මේ උදාරතර මහෝත්තම මහානීය කුසලය උපකාර වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හැම දිනාටම උතුම් තෙරුවන් සරණ ලැබේ. සද්ධර්ම සාගරය අමා සදහම් සයුරේ සිහිල් දියෙන් සුවපත්